ලේසියට conditional clauses කියලා කියනවා. conditional clauses. තවත් සමහරු මේවාට කියනවා if clauses කියලා. ඇයි මේවා ගොඩක් වෙලාවට if කියන පදයට එක්ක තමයි යෙදෙන්නේ. right? මොනවද මේ conditional clauses කියන්නේ? කොන්දේසි වාක්‍ය. කොන්දේසි වාක්‍යයන් වලට තමයි අපි conditional clauses කියලා කියන්නේ. ඒ කියන්නේ මොන වගේවද? අපි ගමු සරල උදාහරණයක්. If it rains, I shall stay home. මේකෙත් clauses දෙකක් තියෙනවා. clauses දෙකක් තියෙනවා. ඒ කියන්නේ වාක්‍ය කොටස් දෙකක් තියෙනවා. කෑලි දෙකක් එකට එකතු වෙලා. මොනවද මේ කෑලි දෙක කියන එක මුලින්ම හඳුනා ගමු. It rains. වහිනවා. It's a complete sentence. It rains. වහිනවා. I shall stay home. මම ගෙදර නවතිනවා. So this is sentence number 1. This is sentence number 2. එතකොට අපි conditional clauses වලදී මේවාට කියනවා clauses කියලා. clauses වල if එකත් එක්ක තියෙන clause එකට අපි කියනවා if clause එක කියලා. if එක නැති අනිත් clause එකට කියනවා අපි main clause එක කියලා. මේ දෙක හඳුනා ගැනීම අපිට වැදගත් වෙනවා. මොකද මේ දෙකේ ක්‍රියාව යෙදීම සම්බන්ධයෙන් යම්කිසි නීතියක් තියෙනවා අපිට ඉගෙන ගන්න සිද්ධ වෙන. right? අපි අද ඒ කතා කරනවා. ඒ නීති කතා කරන ගමන් තමයි අපි මේ if කියන එක භාවිතය ගැන කතා කරන්නේ. If it rains, වැස්සොත් I shall stay home. මම ගෙදර නතර වෙනවා. එතකොට මෙතන හේතුව සහ ඵලය නෙමෙයි. මේක වුණොත් මේක වෙනවා. ඒ කියන්නේ කොන්දේසි සහිත වාක්‍ය තමයි මේවා. කොන්දේසි. ඒකයි අපි මේවට කියන්නේ conditional clauses කියලා. If it rains, වැස්සොත් තමයි second thing happens. main clause එක වෙන්නේ. මොකද්ද? I shall stay home. මම ගෙදර නතර වෙනවා. අපි තව උදාහරණයක් ගමු. පොඩ්ඩක් බලන්න මේ වාක්‍යයේ දිහා. Unless it rains, I shall not stay home. Unless it rains. ඔන්න if වෙනුවට තව එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේවට if clause කියලාම කියන්නත් බෑ. ඒකයි මේවට අපි conditional clauses කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන if කියන්නේ අපිට උදව්වට එන මොනවද conjunction එකක් විතරයි. අර අපේ කලින් වාක්‍යවල අපි උදව්වට ගත්තේ since, although අන්න එහෙම ඒ වගේ මේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න සහ මේක කොන්දේසියක් වගේ පෙන්වන්නට අපිට උදව්වට එන conjunctions තමයි මේවා. මොනවද? if, unless, if සමග not, if only, provided. මෙන්න මේ වගේ වචන, suppose, මෙන්න මේ වගේ වචන එනවා if වෙනුවට අපිට මෙන්න මේ conditional clauses වල clauses දෙක එකිනෙකට සම්බන්ධ කරන්නට උදව්වට. නමුත් බහුතරයක් පාවිච්චි වෙන්නේ if. ඒ නිසායි අපි මේවට if clauses කියලා කියන්නේ. හරිද? දැන් පැහැදිලිද? yes, upon කියලාත් ගන්න පුළුවන්. good. upon ගන්නත් පුළුවන්. very good. upon. එය එසේ වීම මත පදනම්ව. right? upon. unless. එතකොට මෙතන unless එක ඇවිල්ලා negative අර්ථයෙන් if ගේ negative අර්ථයෙන් යෙදෙන කොට තමයි අපි unless භාවිතා කරන්නේ. Unless it rains, I shall not stay home. වැස්සොත් මිසක් මම ගෙදර නම් නවතින්නේ නැහැ. ඒ කියන්නේ වැසි වැස්සොත් විතරයි මම ගෙදර නවතින්නේ. දැන් ඉහත වාක්‍යයේ main clause එක තියෙන්නේ නැත යන අර්ථයෙන් නෙමෙයි ඇත යන අර්ථයෙන්. මෙතන if clause එක නැත යන අර්ථයෙන් ආව නිසා main clause එකට not එකක් ඇවිල්ලා තියෙනවා. අන්න එහෙමයි අර්ථය ගලපලා තියෙන්නේ. අර්ථය පැහැදිලිද? If it rains, වැස්සොත් I shall stay home. මම ගෙදර නතර වෙනවා. Unless it rains, වැසි වැස්සොත් මිස මම ගෙදර නම් නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් වැසි වැස්සොත් විතරයි ගෙදර නතර වෙන්නේ. නැත්තම් මම යනවා එළියට. හරි. ඒතර මෙතන අර්ථයේ පොඩි සියුම් වෙනසකුත් තියෙනවා අයිඩියා එකේ. ඒතර භාවිතා කරලා තියෙන්නේ පළවෙනි එකේ if, දෙවෙනි එකේ
unless. හරි. දැන් අපි යනවා if වර්ග වලට. types වලට. ඒ කියන්නේ මේ conditional clauses හැදෙන විදි කීපයක් ගැන අපි කතා කරන්න. tense එක අනුව. right. මේක ලියාගෙන ඉවර නම් done කියලා දාන්න. If you cut a man, he bleeds. If you heat ice, it become water. බලන්න මේ උදාහරණ ටික. If you cut a man, මිනිසෙක්ව කැපුණොත් එමෙතන මිනිසෙකුට තුවාලයක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? He bleeds. ඔහුගෙන් ලේ ගලනවා. These are facts or generally accepted truths. Facts, truths, universal truths or generally accepted truths. මේ වගේ දේවල් ගැන කතා කරද්දී අපි ලියන්නේ මෙහෙමයි. If you heat ice, it becomes water. If there is a shortage of any product, may ඇවිල්ලා economic rule එක. If there theory එකක්. If there is a shortage of any product, මොන හරි product එකක් available නැත්නම් ඒකේ scarcity එකක් තියෙනවා නම් shortage එකක් තියෙනවා නම් ඒකේ price එක ඉහළ යනවා. The price of that product goes up. Right? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලට අපි කියනවා if type 0 කියලා. if type 0. if වර්ගය 0 කියන වර්ගය කියලා අපි නම් කරනවා ඉගෙන ගැනීමේ පහසුවට. right? මේ වගේ අවස්ථාවලදී අපි මේ main clause එක if clause එකට සහ main clause එකට දෙකටම පාවිච්චි කරන ක්‍රියාපදය අපි යොදන්නේ simple present tense එකේ. simple present tense එකේ. ඒ කියන්නේ බලන්න ඔබට පේනවා ඇති ක්‍රියාපදේ දිහා බැලුවොත් if you heat ice simple present tense එකේ it becomes water. simple present tense. ක්‍රියාපදේ simple present tense. If you cut a man, he bleeds. simple present tense. If there is a shortage, අඩුපාඩුවක් තියෙනවා නම් price goes up. simple present tense. හරිද? ඔන්න එහෙනම් if type 0 එකේ if clause එකයි main clause එකයි දෙකේම ක්‍රියාව යෙදෙන්නේ simple present tense. ඔන්න එක generally accepted norm එකක් type 0 if එක භාවිතා කරන. දැන් මම යනවා if එක භාවිතා කරන වෙනත් අවස්ථාවකට. බලන්න මේ උදාහරණය දිහා. If you take a taxi, you will get there in time. ඔබ ටැක්සියක් ගත්තොත් ඔබ එතෙන්ද වෙලාවට යාවි. If you take a taxi, you will get there in time. Second example. The cat will scratch you if you pull her tail. Next example. බලන්න if you take a taxi, ඔබ ටැක්සියක් ගත්තොත් you will get there in time. Here you are talking about the probability of doing something or the probability of happening. Right? යමක් කිරීමට හෝ වීමට ඇති සම්භාවිතාවය ගැන අපි කතා කරනවා. probability යමක් වීමට හැකි හැකියාව. සම්භාවිතාවය. එහෙමත් නැත්නම් that this is likely to happen. මෙය විය හැකි කියලා අපි suggest කරනවා. right? මේක මෙහෙම වුණොත් මේ දේ විය හැකි කියලා. right? මොකද්ද බලන්න if you take a taxi මෙන්න පළවෙනි වාක්‍යය. if you take a taxi what happens next? මේ කොන්දේසිය සැපුරුනොත් there is a probability අවස්ථාවක් තියෙනවා ඔබට that you will get there in time. ඔබට එතෙන්න වෙලාවට යාමට හැකියාව ලැබේවි. So when you are talking about a probability, it's not a general truth. අර මුලින් කතා කරපු ඒවා අනිවාර්යෙන් වෙනවායයි අපි නිගමනය කරන දේවල්. General truths. ඒවා අපි type 0 ක්‍රමයට කියන්නේ. ඒ කියන්නේ simple present tense මයි වාක්‍ය දෙකේම භාවිතා කරන්නේ ක්‍රියාව විදිහට. නමුත් when you are talking about a probability that something is likely to happen, යමක් වීමට ඉඩකඩ ඇති බව අපි කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ type 1 එක. ඒකේ structure එක මොකක්ද? if clause එකේ එන්නේ simple present tense එක. එතකොට main clause එකේ එන්නේ simple future tense එක. So what is the situation? if clause එකට එනවා මොකක්ද? simple present tense ක්‍රියාපදයක්
main clause එකට එනවා simple future ක්‍රියාපද. simple future. ඒ කියන්නේ will හෝ තව එකක් එනවා මොනවද can. ඒක පෙන්වන්න තමයි මම මේක දුන්නේ. දැන් බලන්න will scratch, will get, can catch. ඔන්න මගේ main clauses වල ක්‍රියාපද ටික. මොනවද මම මේ ටික වෙන පාටකින් රවුන්ඩ් කරන්න. will scratch, can catch, will get. මං කිව්වේ main clause එකේ simple future වලින් යෙදෙනවා කියලා අන්න ඒකයි. ඊළඟ වැදගත් දේ මට ඔයාලට පෙන්වන්න ඕන. හැම වෙලේම if clause එක මුලට එනවා කියලා දෙයක් නැහැ. main clause එක මුලට ඇවිල්ලා if clause එක දෙවනුවට යන්නත් පුළුවන්. මම ඒක තමයි මේ දෙවෙනි උදාහරණයෙන් පෙන්වුවේ. The cat will scratch you if you pull her tail. පූසා ඔයාව හූරයි ගේ නැට්ටෙන් ඇද්දොත්. The cat will scratch you if you pull her tail. ඇයගේ නගුටෙන් ඇද්දොත් පූසා ඔබව හූරයි. එතකොට මේකේ main clause එක මුලට ඇවිල්ලා if clause එක දෙවනුවට තියෙන්නේ. ඉතින් if clause එකේත් මොකද වෙලා තියෙන්නේ? pull. simple present tense එකෙන් ක්‍රියාපදේ තියෙන්නේ. මේකේ if clause එකේ run. simple present tense එකෙන් ක්‍රියාපදේ තියෙන්නේ. මේකේ if clause එක take. simple present tense එකෙන් ක්‍රියාපදේ තියෙන්නේ. එතකොට main clause එකේ තියෙන්නේ මොකද්ද? simple future. will get, will scratch, can catch. හරිද? මේ ඇවිල්ලා type 1 එක. යමක් විය හැකි බව පවසද්දී අපි conditional clauses ගොඩනගන ආකාරය. මේ තමයි generally accepted නීතිය. හැබැයි there are instances where you are using present continuous for the if clause and simple future for the main clause. එහෙම අවස්ථාවක් තියෙනවා. අපි මේ විතරයකයන් ඊළඟ සතියේ අපේ Google Sheet එකත් එක්ක කතා කරමු. මම දැන් අද ඔයාලට දෙන්නේ conditional clauses වල තියෙන මූලික නීති රීති ටික. ඔන්න එහෙනම් අපි දැන් type 1 එකත් කතා කරලා ඉවරයි. type 0 කතා කරන්නේ general truths ගැන. එතකොට අපි simple present tense මයි වාක්‍ය දෙකේම ක්‍රියාපද වලට යොදන්නේ. type 1 එකේදී අපි probabilities ගැන කතා කරන්නේ. යමක් විය හැකි දේවල් ගැන අපි positively කතා කරන්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. right. ඊළඟට අපි යනවා type 2 එකට. type 2 and type 3 දෙකම බොහෝ වෙලාවට එකම අදහසක් තමයි දෙන්නේ. පොඩි වෙනසයි තියෙන්නේ. අපි ඉස්සරම type 2 කතා කරලා ඉමු. බලන්න මගේ උදාහරණය. If I had a torch, I would lend it to you. Right? Take a look at these two sentences. මේ වාක්‍ය දෙක දිහා බලන්න. ඔබට පේන වැටි මේ කතා කරන්නේ අතීතය ගැන කියලා. If I had a torch. මේ අපි දැන් කතා කරන මොහොත වර්තමානයේ. මේ අතීතයේ යම් දවසක් මෙදා මංගාව ටෝච් එකක් තිබුණා නම් මට ඔබට ඒක දෙන්නට හැකියාව තිබුණා. තිබ්බනම් මම දෙනවා. එහෙනම් ඇත්තටම ටෝච් එකක් තිබ්බද? නෑ. එහෙනම් ටෝච් එක දුන්නද? ලෙන්ඩ් කරාද යාට? නෑ. So it's about unreal things. වෙලා නැති දේවල් ගැන කතා කරනවා. Right? Unreal things. Right? එතකොට මේ වගේ ඒවා type 2 construction එකෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එතෙන්දී අපි පාවිච්චි කරන tense එක වෙනස්. ඒ කියන්නේ imaginary situations. Imaginary situations. අපි හිතනවා මෙහෙම වුණා නම් මෙහෙම වෙන්න තිබුණා. හරිද? Imaginary situations. ඒ කියන්නේ තිබ්බනම් දෙන්න තිබුණා. එතෙන්දී අපි පාවිච්චි කරන if clause එකේ main clause එකේ පාවිච්චි කරන පද රටා එහෙම නැත්නම් ක්‍රියාවේ ස්වරූපය වෙනස් වෙනවා. ඒක තමයි අපි මේ කතා කරන්න යන්නේ. බලන්න if clause එක දිහා. If I had a torch. මෙතන I එකක් එන්න ඕනේ. If I lived near my office. මම ජීවත් වුණා නම් lived. දැන් ඔබට පේනවද if clause එකේ තියෙන්නේ මොකක්ද? simple past tense verb එකක්. සරල අතීත කාල ක්‍රියාවක් තමයි තියෙන්නේ මේ type 2 එකේදී if clause එකට යෙදෙන්නේ. එතකොට type 2 එකේ main clause එකට යෙදෙන්නේ මොකක්ද? මෙන්න මේ would plus stem of the verb. අපි ඒකට කියනවා future conditional කියලා. future conditional කියපු ගමන්ම අපි දන්නවා
ඔයගොල්ලන් ඉගෙනගෙන තියෙනවා modal auxiliaries මම ඔයගොල්ලන්ට කියලා ඇති මොනවද will shall can කියලා එතකොට මේවායේ past tense ස්වරූපය මොනවද would should could මෙන්න මේ ස්වරූපයේ තුනෙන් එකකුත් එකතු වෙනවා මොකක්ද ඕනම ක්‍රියාපදයක මේන් ක්‍රියාපදයේ මුල් ස්වරූපය කියන්නේ go නම් go would go should go would come එතකොට could write මෙන්න මේ විදිහට අපි හැදෙන ක්‍රියාපද වලට කියනවා future conditional කියලා. එතකොට if type 2 එකේදී unreal එහෙමත් නැත්නම් imaginary situations ගැන කතා කරද්දී අපි if clause එකට දාන්නේ මොකක්ද simple past tense එක. එතකොට main clause එකට දාන්නේ මොකක්ද main clause එකට future conditional. future conditional කියන්නේ මොකක්ද would should could වගේ වචන models එක්ක අපි යොදනවා ප්‍රධාන ක්‍රියාවේ මුල් ස්වරූපය. බලන්න උදාහරණ ටිකේ අපි ඒව මොනවද කියලා මම වෙනත් පෑනක් පාවිච්චි කරන්නම් ඒකට. I would lend it to you. would lend මෙන්න තියෙනවා future conditional ස්වරූපය. I would lend it to you. මට ඔබට එය දෙන්න තිබුණා. I would lend. I would be in time to work. මට වෙලාවට වැඩට යන්න තිබුණා. right බලන්න මේ would එකත් එක්ක ක්‍රියාවේ මුල් ස්වරූපේ පාවිච්චි කරලා තියෙන්නේ. is it clear? පැහැදිලිද? මෙන්න මේකට තමයි අපි if type 2 කියලා කියන්නේ. right so unreal imaginary situation එකක් ගැන කතා කරද්දී අපි if clause එකේ simple past tense උත් main clause එකට future conditional උත් පාවිච්චි කරනවා. මම ඔයාලට දුන්න Google sheet එකේ මේක practice කරන්න තමයි මම ඔයාලට වාක්‍ය දුන්නේ. මේ if type 3 types හතරම if types හතරම භාවිතා වෙන උදාහරණ මම ඔයාලට Google sheet එකේ දුන්නා. අද විතර පන්තියේ 60 ගාණක් ඉන්නවා. ඔයගලන් කරලා තිබ්බේ අද 40 ගාණයි පාඩම අවසානයේ ඔයගලන් Google sheet එක කරන්න. එතකොට මේ ඉගෙන ගත්ත if conditional sentences ටික ඔයාලට තවත් තහවුරු වෙයි. එහෙනම් මම දැන් යනවා පන්ති අද පාඩමේ අවසාන අංගයට. මොකක්ද? if type 3. හරි ඊට කලින් මම තප්පරයක් දෙන්නම් ලියා ගන්න බැරි වෙච්ච අයට ලියා ගන්න. okay good right. අපි යනවා if type 3 එකට. මම ඔබට කිව්වා මේ if type 2 එකයි type 3 එකයි අතර ලොකු වෙනසක් නැහැ කියලා. පොඩි වෙනසක් තියෙන්නේ. ඒ දෙකේම හැබැයි imaginary situationsම තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මේ if type 3 එකේදී අපි impossible situations ගැනත් කතා කරනවා. හැබැයි අපි කියනවා if this happens, if this particular thing has happened, there had been a possibility of happening the second situation. එතකොට impossible නමුත් imaginary situations අර වගේම තමයි. හැබැයි අපි යොදන අවස්ථා අනුව පොඩි වෙනස්කම් තියෙනවා. type 3 එක. මේකේ main clause එකේ if clause එකේ භාවිතා වෙන tense එක වෙනස් වීම තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපි උදාහරණයක් ගමු. If I had known that you were coming, I would have met you at the station. Take a look at this sentence. ඔය එකම ලියා ගන්න. Right? I'll write the second example as well. If we had found him earlier, we could have saved his life. දැන් බලන්න මේ වාක්‍ය දෙක දිහා. If I had known that you are coming, mama දැනගෙන හිටියා නම්. If I had known that you are coming, I would have met you at the station. මට ඔබව මුණ ගැහෙන්න තිබුණා ස්ටේෂන් එකේදී. එහෙනම් මේ සිද්ධිය වෙලත් නැහැ. But an imaginary situation. මේ අතීතයේදී යම් දවසක මේ යම් දෙයක් සිදුවීමට ඉඩකඩ තිබුණා ඊට කලින් යම් දෙයක් සිදු වෙලා තිබුණා නම් මේක past perfect tense එකෙන් තමයි මුල් වාක්‍යයේ අදහස ප්‍රකාශ කරන්නේ. බලන්න මේක had known. දැන් අපි tenses ටික හොඳට ඉගෙනගෙන ඉවරයිනේ. එතකොට had known කියන්නේ past perfect tense කියලා ඔබ දන්නවා. had known දැනගෙන හිටියා නම් past perfect had plus past participle. මම දැනගෙන හිටියා නම් that you are coming ඔබ එන බව I would have met. මෙන්න main clause එකේ construction එක.
if I had known that you are coming කියන මේ සම්පූර්ණ කෑල්ල අපේ මේ වාක්‍යයේ if clause එක. එතකොට මේ දෙවෙනි පේලියම අපේ වාක්‍යයේ main clause එක. එතකොට main clause එක යෙදিলা තියෙන්නේ මොකද්ද? I would have met. මට ඔබව මුණ ගැහෙන්න ඉඩ කඩ තිබුණා. මේකේ construction එක මොකක්ද? මේකට අපි කියනවා perfect conditional කියලා. ඒ කියන්නේ මේ would could should කියන ඒවත් එක්ක මොකද්ද එකතු වෙන්නේ perfect tense එක. present perfect tense construction එක එකතු වෙනවා. මොකද්ද? have met. has met නෙමෙයි. he තිබ්බත්, she තිබුණත්, I තිබුණත් මොනවා තිබ්බත් have met. would should could එක have met. ඒකට අපි කියනවා perfect conditional. met කියන්නේ මොකද්ද මෙතන past participle එක මතකයි නේද? ඔන්න දැන් පරණ පාඩම් අමතක කරගෙන අපිට මේව understand කරන්න බැරි වෙනවා. පරණ පාඩම් මතක තියෙන්න ඕන. මොකක්ද? perfect tense එකේ විදිහට. ඒ කියන්නේ have සමග past participle එක ප්‍රධාන ක්‍රියාවේ අතීත කාල අසම්පූර්ණ ස්වරූපය. ඒ කියන්නේ go නම් gone, write නම් written, meet නම් met. එතකොට regular verbs නම් walk නම් walked, ed ඒ වගේ right. එතකොට main verb එකට මම කිව්වා මොකක්ද දෙන්නේ past perfect tense එක කියලා right. එහෙනම් මොකක්ද අපි මේක හැදෙන විදිහ structure එක කොහොමද දෙන්නේ? මෙන්න මේකයි structure එක. if clause එක plus main clause එක හැදෙන විදිහ කොහොමද? if clause එකට එන්නේ past perfect tense එක. main clause එකට එන්නේ මොකක්ද? perfect conditional එක. ස්වරූපේ නිකන් අපි පද වලින් ලිව්වොත් past perfect කියන්නේ had gone. had එකත් එක්ක ක්‍රියාවේ past participle ස්වරූපය past perfect එක. ඒ කියන්නේ had එකත් එක්ක past participle එක එකතු කරනවා අපි perfect conditional එක. මොකක්ද? would could should වගේ model එක would plus present perfect එක. මොකද්ද? have gone. ඔන්න ඕක තමයි structure එක. බලන්න දෙවෙනි උදාහරණය දිහාත් if we had found him earlier අපිට ඔහුව මීට කලින් මුණ ගැහුණා නම් we could have saved. දෙවෙනි එකේ ක්‍රියාපදේ මොකද්ද? මේ perfect conditional. අපිට ඉඩ කඩ තිබුණා could have saved his life. ඔහුගේ ජීවිතය බේරන්නට. එතකොට මේක තමයි type 3 වල ස්වභාවය. මේක තමයි type 3 ලියන rule එක. right. මේක ලියා ගන්න board එකේ. අපි මේවට අදාළ උදාහරණ ගණනාවක් ඊළඟ Google Sheet එකෙන් මම ඔයාලට practice කරන්න දෙන්නම්. ඒතර අදට අපි මේ conditional clauses වල නීති regularity ටික ඉගෙනගෙන ඉවර කරා. right. board එකේ මම තියන්නම් ලියා ගන්න. ඒ අතරතුර ප්‍රශ්න තියෙනවා නම් අහන්න.